Right. Second verse. The sun burns on the half-moon hill. By now the blood is dried, and Morris amongst the hay lies still, and my knife is in his sight. The sun burns. බලන්න මේ මවන පසුබිම කියන එක. පළවෙනි කවිය තුළ පවා අපි දකිනවා the poet is creating a certain setting. ඔය යම් පසුබිමක් මවනවා. අටකොටු පිරුණු ස්ථානයක්. පිදුරු අට්ටි ගහපු තැනක්, ගස් වැල් තියෙන, ගංගාව ගලාගෙන යන සුන්දර පරිසරය මේ මහන්නේ. තවත් කියනවා sun burns, atmosphere එක මවනවා. summer එක පායන කාලේ අදාව අස්වැන නෙලන්න ඕනි කාලේ මේ ඉර පිච්චෙනවා. ඉර දිලිහෙනවා. sun burns. ඉර පිච්චි තියෙන්නේ on the half moon hill. morning කියලා කියන්නේ අස්වැන නෙලනවා කියන එක. moon half moon කියන්නේ භාගයට අස්වැන නෙලලා. කියන අස්වැන කපන ගමන් තමයි ඒගොල්ලෝ ඉඳලා තින්නේ. කඳුකර ප්‍රදේශයක මුවගාව කරන්නේ. එතකොට කන්දේ භාගයක් අස්වැන්න කපලා ඉතුරු භාගය කපන්න තියෙනවා. ඉර පායලා ඉර තදින් තියෙනවා. ඒතර බවන harsh කියලා. අපි harsh කියලා කියන්නේ HARSH harsh කියලා කියන්නේ රළු බවක් තුන්චුනේ. පීඩාවක්, වේදනාවක්. අතු කරන උත්සාහ කරනවා ඉර පිච්චෙනවා. අඩවන්ව අස්වැන්න නෙළුව කඳු ගැටය මත. ඊට පස්සේ අපි අර conflict එක intense කරනවා පොඩ්ඩක් tense එකක් දෙනවා. අපිට කියනවා by now the blood is dried. මේ වෙනකොට ලේ වේලිල්ලක් ඇති කියලා කියනවා. එතකොට අපිට ගැටලුවක්. මොකක්ද මේ blood? ඇයි blood එකක් කියන්නේ ලේ කොහෙන්ද කියන එක. ලේ කියන්නේ there's something inside the human body. ඒක වේලෙන්න නම් ඒක එළියට එන්න ඕන. එහෙනම් මොකක් හරි මරණයක් හරි මොකක් හරි දෙයක් වෙලා මෙතන. death එකක් වෙලා ලේ වැගිරීමක් වෙලා තියෙනවා. by now the blood is dry. මේ විදිහේ ලේ වේලිල්ලක් ඇති. something was done. maybe a murder. මිනිමරුවක්. මිනිහ මරලා ටික වෙලාවක් ගිහිල්ලා. ලේ වේලෙන්නත් වෙලාව ගිහිල්ලා. Morris amongst the hay lies still. Now we have another character, Morris. මරුණ කෙනා Morris එන. Morris ඉන්නවා අතර amongst the hay. පිදුරු අතර ඉන්නවා. අර අසුන ඉරණ ගමන් මේගොල්ලෝ. අසුන කප පැත්තකින් තියෙනවනේ. ඒ අතර Morris ඉන්නවා lies still. නිහඬව නිශ්චලව වැතිරී ඉන්නවා. And my knife is in his sight. මගේ පිහිය knife එක එයාගේ පැත්තකින් තියෙනවා. මේක visualism එකක් මෙතන තියෙනවා අපිට මේ visual effect එකක් තියෙනවා. දෘශ්‍ය රූපකම වා ගන්න පුළුවන් අපිට. පිදුරු ගොඩක් තුල පැත්තකින් මොරිස් වැටලා ඉන්නවා. මැරිලා ලේ ගලාගෙන ගිහිල්ලා ලේත් වේලිලා පිහිය පැත්තකින් තියෙනවා. එතකොට මෙයා මැරලා තින්නේ පිහි එනුමක් මොරිස් මැරෙන්නේ. ඇන්නේ මේ කතා කරන කෙනා my knife මගේ පිහි පැත්තකින් තියෙනවා. මෙයා යන්නේ ඒ මරණය නිසා. ආයෙ මෙයාට ඉන්න බෑ. හිටියොත් මිනිමරුමක් නෙමේක. දැන් මිනිමරුම් පැනලා යන්න යන්නේ. My knife is in his side. කනදා පිහි අරගෙන එළියට. ඒ කියන්නේ පිහි පැත්තකින් තියෙන්නේ. ඒක මොකක් හරි ප්‍රකෝපකාරී බව. දැඩි වියරුවක් තරහකින් මේ වැඩේ කරලා වෙන්න තියෙනවා. අපි දන්නේ මොකද්ද කියන එක. හේතුව. මොකටද වань මේ දෙවිනි වස්තු තේරෙන්නේ මොකද්ද මේ කියන එක. conflict එකේ intense ගතියකට ගියා. conflict එක මොකද්ද කියලා යම් පැහැදිලි කිරීමකට ලක් කර අපිට මොකද්ද උනේ කියන reporting දකින්නේ අපි වාර්තා කිරීමක් කියන එක. report කරනවා අපිට. එහෙම දෙයක් වුණා. මොරිස් මරුණා. මගේ අතින් මරුණා මොරිස්. මගේ පිහිය පැත්තකින් තියෙනවා තාම. ඔබකින් බලපන්. ටෙරස්ට කියන්නේ.
මේක තමයි දකින්න hill still right side වචන lines වල වන්න පේනවා සමාකාර භාවයක් නැහැ. By now the blood is dry. Farewell to seven shore. ඒ කියන්නේ මාත්‍රා ගන්න සමාන වෙන්නේ නැහැ මෙයාගේ. මොකද එක කවියක් ගත්ත මේ කවිය තුළ මාත්‍රා ගන්න සමාන වෙනවා. මීට එක වෙනසක් නැහැ. පළවෙනියට දිග පේජයකුත් දෙවෙනියට කොට පේජයකුත් නෑ යන්නේ. එක ලිරිකල් ගතිය තියෙනවා. අපි දකින්න ලිරිකල් ගතියට ගොඩක් වෙලාවට සිම්පල් වචන පාවිච්චි කරන්නේ. කවියක් සින්දුවක් වෙනකොට ලස්සනයි සරල වචන තියෙන හින්දා. You go to the part 3. Then he's taking another concept, mother's concept. My mother thinks us long away. It is time the field were mown. She had 2 sons at rising day. Tonight she will be alone. So බලන්න මෙයා මේ ගැටුම ගෙනියන තැන මේ දකින්න කන්ෆ්ලික්ට් එක ටික ටික මෙයා තීව්‍ර කරනවා. මේ තුන්වෙනි වර්ස් එකට එනකොට කන්ෆ්ලික්ට් එකේ උඩම තැනකට අවිල්ලා තියෙනවා. My mother මගේ අම්මා කියලා එක. අම්මා ඉන්නවා. අම්මා කියන්නේ ගැමි ජීවිතේ සුදුරු සංකල්පයක් නේ. ගැමි ජීවිතය, ගම්මානයේ ජීවිතය හදන්නේ ගොඩක් වෙලාවට අම්මා කෙනෙක්ගේ සෙන්ටර් ෆිගර් එක වෙන්නේ එතන අම්මා. උතාත් ගැන කතා කරන්නේ නැහැ my mother. මගේ අම්මා කියන එක පොසෙසිව් වචනයක්. my කියන එක මගේ. ඒක ආත්මාර්ථකාමී මගේ අම්මා. එදන්නේ මගේ අම්මා කියලා කියන්නේ අපේ අම්මා කියන්නේ. අපේ mother කියලා කියන්නේ නැහැ. mother කියලා කියන්නේත් නැහැ. my mother. මුචි selfish ගතියක් තියෙනවා. මගේ අම්මා අයිතිය කියන එක. thinks us ඒක ආදරේ වෙන්න ඇති. මගේ අම්මා හිතනවා us long. මම කරන වැඩේ my mother thinks us. ඒක plural කරනවා මෙයා. මගේ අම්මා things us long away. ඔයාලට තේරෙයි ඇයි මෙතන මේ my mother කියලා එයා පාවිච්චි කරන්න කියන එක. දැන් මෙයාට සහෝදරයෙක් ඉන්නවා. ඒ අම්මට පුතු දෙන්නෙක් හිටියා. ඒ අම්මට පුතු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තමයි මේ කතා කරන කෙනා. අනිත් එක්කෙනා මොරිස්. මරුනේ මොරිස්. මොරිස් නැරිච්චින් තමයි මෙයා කියන්නේ. දැන් මගේ අම්මා අපේ අම්මා නෑ. මම විතරයි අම්මට ඉන්නේ. things us හැබැයි අම්මා තාමත් අපි දෙන්න ගැන හිතනවා. අම්මා තාම දන්නේ නැහැ මොරිස් මරුණා කියලා. මම ඒකේ කොයිතරම් ලස්සනට එයා ගන්නවද වචන ගැලපීම කියන එක. මගේ අම්මා හිතනවා අපි ගන්න long away ගොඩක් ඈත ඉඳලා. අම්මා ගෙදරනේ තින්නේ. ඒගොල්ලෝ අගා කරන තැන කුඹුර ඈතින් තින්නේ. LONG long කියන එකේ අපි දන්නවා බහුවාර්ථික වචනයක් ඒක. LONG long කියන්නේ ඈත කියලා අපිට කතා කරන්න පුළුවන්. LONG long කියලා කියන්නේ කැමැත්ත, රුචිය, ආසාව, ආදරය කියන එක ඒව ගන්නත් පුළුවන්. අම්මා කෙනෙක්ගේ සෙනෙහස, the love of a mother is discussed there. My mother thinks us long away. It is time the field were mown. මේක තමයි කාලේ. දැන් වෙලාව හරි, කාලේ හරි. The field were mown. මුර අස්සුන් නෙල්ල ඉවර කරන්න කාලේ හරි. මොකක් කර දෙයක් හිත පරක්කු වුණා. පරක්කුනේ මොකක් කර ප්‍රශ්නයක් හින්දා. මොරිස් මැරුණෙත් ඒ ප්‍රශ්නේ හින්දාද? හිතා ගන්න බැහැ අපිට. ඒ ඉඩම් ගැටලුවක්ද? ඉඩම් ප්‍රශ්නයක්ද? මොකක් හරි ගැටලුවක් තියෙනවා. කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. ඊළඟ වචන හරි ලස්සනයි. She had 2 sons at rising day. rising කියන්නේ පායනවා. ඉර පායනකොට, දිනය පායනකොට, දිනය උදා වෙනකොට. ඒ අම්මට පුතු දෙන්නෙක් හිටියා. Tonight she will be alone. අද ඇය තනියම කියන එක. ඒක පුතේක මැරිලා, මොරිස් මැරිලා. ඌවා එන්නේ නැහැ. මේ කතා කරන කති කියන රේට එයා අපහු වෙන්නෙත් නැහැ. එයා පණ පිටින් ඉන්නවා. මෙයා යනවා. එයා එන්නේ නැහැ. ඒ අම්මා තනි වෙනවා. තාත්තා නැහැ කියලා අපිට දැනුණා එතකොට නේද මන්ද? Tonight she will be alone. එතකොට ඒ පවුල හැදිලා තියෙන නැත්තේ අම්මා සහ පුතු දෙන්නගේ. අද රෑ ඒ අම්මා තනි වෙනවා. Isolation. This is what you call isolation. හුදකලා වීම කියන්නේ.
because of a certain minor incident. ඉතා සුළු සිද්ධියක් වෙන්න ඇති මේක. ඒ සුළු සිද්ධිය නිසා තා පුංචි කාලයක් තුළ within a fraction of a time someone is isolated. අම්මා තනි වුණා. පුතා තනි වුණා කියන එක. ඒක අමුතුම කෝණයකින් කතා කරන්නේ ගමක තියෙන හුදකලාභාවය කියන එක. ඒ අම්මා ඉතින් ඒ ගමේ හුදකලාව තව කාලයක් ජීවත් වෙන්න එපා කියන එක. Get away day, mourn alone, rhyming pattern එක එයා continue කරනවා. So that is the peak of the conflict. එක එක්තරා විදියක අර ගැටුමේ නැත්නම් බේසික් ප්‍රොබ්ලම් එකේ උච්චත්වයට අපි ගෙනියනවා ඒ කවි කැලේ තුලදී. Then again we are moving to the fourth one, and here's a bloody hand to shake. An old man here's goodbye. We will sweat no more on zit and rake, my bloody hands and eye. And here's bloody hand to shake. යාළුවන්ට කතා කරන්නේ. යාළුවට කියනවා ඉතින් handshaking කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සමුගැනීම හෝ උණ ගැසීමේ ස්වරූපයනේ. But today he is having a bloody hand. Now again the word bloody has two meanings. Bloody කියන්නේ ලේ තැවරුණු කියන එක. ආයි bloody කියනවා කාලා කන්නේ මහ ජරා කියන එක. bloody hand. bloody rascal කියලා බලින්න වෙනසට නේද? බලින්න ගියා bloody කාලා කන්නේක් වැඩගත්කමක් නැති මහ සෞතු කියන එකනේ. සහෝදරයා මරාගත්ත මිනිස්සයා. And here's the bloody hand to shake. යාළුවට කියන්නේ ද අතට දෙන්නොත් ඔබ දීපන්. බ්‍ර අල්ලා ගන්න තියෙන ලේ තැවරුණු අතක්. ඒකෙන් ආයෙ සිග්නිෆයි කරනවා මම තමයි මැරුවේ කියන එක. නේ? අර කලින් එක verse එකකවත් කියන්නේ නැහැ my knife කියලා තියෙනවා. my though you say my knife, it may be someone else who committed the murder. But now we are sure because he is having a bloody hand. ලේ තැවරුණු අත එයාගේ. And oh man, here's goodbye. Oh, අනේ මිනිහෝ, he's goodbye. මම යනවා. මේ මගේ සමුගැනීම. ආයෙ මං එන්නේ නැහැ. We will sweat no more on zit and rake. සිත් කියන්නේ දෑකැත්ත කියන එක. දෑකැත්ත අසුණු කපන එකනේ. රේක්කේ අසුණු එකතු කරන එක. Again, something related to the agriculture. Sit and rakes are agricultural tools, farming tools. ගණිතේ කතා කරන්නේ farming background එකක. Sweating, දාඩිය හලනවා, මහන්සිය කියන එක ජීවිතේ, ගොවි මහත්තයෙක්ගේ ජීවිතය කියන එක, ගැමි ජීවිතය. He said no more on zit and rake. තවදුරටත් දාඩිය හලන්නේ නැහැ කුඹුරු වැඩ කර කර. මමත් නැහැ මගේ සහෝදරයත් නැහැ. අර අම්මා කන්නේ කොහොමද? වන්නේ ගැටලු මතු කරන වෙදී. අම්මා තනි වෙලා. අම්මට බෑ කුඹුරු කොටන්න ගිහිල්ලා. අම්මා කොහොමද කඳවුරු කුඹුරු කොටන්නේ? අම්මත් මෙරළේ යනවාද එතකොට? My bloody hands and eye. B කියන එකට එයා සාධාරණයක් කරන අවසාන පේළිය තුලදී my bloody hands and eye. මගේ කාලකන්ණියත් සහ මම එකතු වෙලා ආයි කුඹුරු වැඩ කරන්න නැහැ. මොන යම් ආකාරයකින් මෙතන මර්ඩර් එකක්. Because of a murder, the narrator is going away. But I told you that there are many other reasons for people to leave their countryside or villages. Maybe finding the greener pastures or wages, higher wages, happiness in life, luxuries in life. When they leave the village, the farming or the agriculture was deserted. ලංකාවේ දකින්න මේක අපි සමහර ගම් වලට ගියාම කුඹුරු අක්කර ගණන් තියෙනවා මුඩු වෙලා. තේ වතු තියෙනවා ගොඩාක් වගා කරන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු නැහැ වගා කරන්න.
There's no one to cultivate, especially in the youth. තරුණයෝ ගිහිල්ලා. ඒගොල්ලෝ කැමති නෑ මඩ ගාගෙන වැඩ කරන්න. repetition එකක් දකින්න ඒ කවිය තුල මේ verse එක තුල bloody hand එක repeat කරනවා. අතෙන් තමයි මැරුවේ. ඔය තැන් කරේත් මේ අතෙන්ම තමයි මිනිහ මැරුවෙත් මේ අතෙන්ම තමයි. Right. The two verses. I wish you strength to bring you pride and allow to keep you clean. And I wish you luck come Lamastite. Baan spelling හරිද කියලා Lamastite මොකක්ද කියලා. At racing on the green. උඩ චෙක් කරලා බලන්න පුතේ මේ අච්චුපතේ කොහොමද තියෙන්නේ Lamastite කියලා වචනේ හරිද පොඩ්ඩක් කියලා මට චෙක් කරලා කියන්න. You can talk කතා කරන්න බලන්න. Hi, sir. හරි නේද? Right. Thank you පුතේ. I wish you strength. ප්‍රාර්ථනා මිනිසුන්ගේ ජීවිතවල තියෙන ප්‍රාර්ථනා කරන්නේ ශක්තිය කියන එක strength. I wish you strength to bring you pride. Pride කියන්නේ අභිමානයක් කියන එක. එතන ආඩම්බරනේ අභිමානයක් කියන එක. Bring you pride. So the apostrophe එක ආමන්ත්‍රණයක් තියෙන එක්තරා ආකාරයක and allow to keep you clean. අපිට ගැටලුවක්. මම ප්‍රාර්ථනා කරනවා ඔබට ශක්තිය ලැබෙන්න කියලා අභිමානයෙන් යුතු ජීවිතයක් ගත කරන්න. ඒ වගේම ඔබට හම්බ වෙන්න ඕනි love to keep you clean ආදරයක්. ඔබට ආදරයක් හම්බ වෙන්න ඕනි. ඒ ආදරය නිසා ඔබ clean. ඔබ පිරිසිදු වෙන්න ඕනි. දැන් මමත් එක්ක මම කසාද බැන්දොත් මොකද වෙන්නේ? You can't marry me. මම බඳින්න බෑ. ඒ බඳින්න බැරි මම මිනිමරුවෙක්. දකින්න මේ නැරේටර්ගේ සහ මේ කතා කරන පුද්ගලයා අතර යම් සම්බන්ධයක් තිබුණා. ඒක marriage proposal එකක් එන්න නැති affair එකක් වෙන්න නැති අපි දකින්නේ නැහැ මොකද්ද කියන එක. But however now there's another departure. another affair. ආදරය කරන කෙනාගේ සමුගැනීමක් මේ තියෙන්නේ. එයා ආමන්ත්‍රණය කරන්නේ එයා ආදරය කරන කෙනාට. Okay. And I wish you luck. ඔයාලට ශක්තිය හම්බ වෙන්න ඕනේ. ඔයාලට අභිමානයක් හම්බ වෙන්න ඕනේ. පිරිසිදු ආදරයක් ඔයාලට හම්බ වෙන්න ඕනේ. කරදරයක් නැතුව ඉන්න ඕනේ. මම ඔයාලට වාසනාව පතනවා. And I wish you luck. Come Lamastide at racing on the green. Now this word Lamastide
now this පොඩ අපිට ඒක ලියා ගන්න දෙයි පුතේ විස්තරයක් පුංචි වෙනම කතා බහක් තියෙනවා සම්බන්ධව අපි කියන ලාමාස් ෆෙස්ටිවල් කියලා කියන්නේ ලාමාස් ෆෙස්ටිවල් කියලා අපි කතා කරන it is some type of celebration සැමරීමක් මේක especially after harvesting grain harvest එක අසුණු ගත්තට පස්සේ එංගලන්තේ මිනිස්සු සමරන එක සැමරුමක් මේක උත්සවයක් ලාමාස් ෆෙස්ටිවල් කියන්නේ ලාමස්ටයිඩ් කියන එක හැදෙන්නේ ඒකෙන් ලාමස්ටයිඩ් ෆෙස්ටිවල් කියන්නේ ගායකයන් පේනවා මෙතන මේ අසන්න ලැබුණොත් තමයි ලක් එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ උඹට කියන්නේ ඒක නෙමෙයි. උඹට මම වාසනාව ප්‍රාර්ථනා කරනවා. උඹට ලැමස්ටයිඩ් එක රේසිං on the green සදා හරිත green කියන්නේ සදා හරිත භාවය කියන එක. ඒ කියන්නේ හොඳට අස්වැන්නක් හම්බ වෙනවා කියන්නේ කොළ පැහැ කියන එක. ඒ මත රේසිං ඉතා වේගයෙන් එන්න ඕන. උඹට හොඳ අස්වැන්නක් හම්බ වෙන්න ඕන. කියන එක මේ කියන්නේ උඹ වගා කරන්න ඕනේ උඹ අස්වැන්න ගන්න ඕනේ උඹට හොඳ අස්වැන්නක් හම්බ වෙන්න ඕනේ උඹට මේ ෆෙස්ටිවල් එක හොඳට කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. වන්නේ ලස්සනට ඒක අරගෙන තියෙන විදිය නේ. උඹට වාසනාව වෙන්නේ වගාව තුලින්. උඹට කරන්න පුළුවන්. උඹ හොඳ මනුස්සයෙක් හොයාගෙන උඹ හොඳ ආදරයක් කරපන් උඹ පිළිසිදු වෙන්න ඕනේ. මම අමතක කළා දාපන්. මම ප්‍රාර්ථනා කරන උඹට හරියන්න කියලා. ඒ කතාවේ මේ කියන්නේ උඹ අස්සනුසාර සරුසාර වෙන්න ඕනේ. මේ ෆෙස්ටිවල් එක එන්නේ අගෝස්තු 1ත් සැප්තැම්බර් 1ත් අතර. August 1 to September 1 තමයි මේ ෆෙස්ටිවල් එක දකින්න හම්බ වෙන්නේ. එංගලන්තේ ප්‍රධාන කෑම හා සම්බන්ධ ප්‍රධාන ෆෙස්ටිවල් 4ක් තියෙනවලු. ඒකෙන් ප්‍රධානම පළවෙනිට එන එක තමයි මේක. ලාමාස් ෆෙස්ටිවල් එක. මේ ඔයගොල්ලෝ රොමියෝ ඇන්ඩ් ජුලියට් ෂේක්ස්පියර්ගේ කතා කරලා තිබුණොත් අහලා තියෙනවා නම් ජුලියට් ඉපදෙන්නේ ලාමාස් ඉව් එකේදී සන්ධ්‍යාවේ තමයි ජුලියට් ඉපදෙන්නේ. ලාමාස් දෙයකට කලින් දවසේ ජූලි 31 වෙනිදා තමයි ඉපදෙන්නේ. වගේ කතා බහවල තියෙනවා මේවා. Last one. Long for me the rick will wait, long for me the rick will wait, and long will wait the fold, and long will stand the empty plate, and dinner will be cold. ලස්සනට ඉවර කරනවා මේ කවිය අවසන් කරනවා. Long ගොඩක් කාලයක් for me the rick will wait. පැදිලි කිරීම තියෙන පල්ලෙය රික් කියන්නේ stack of hay රික් එක.
පිදුරු මිටිය කියන එකනේ ස්ටැක් කියන එක තමයි රික් කියලා කියන්නේ. මම එනකන් ඒක තියේ බලාගෙන ඉඳි කවුරුත් නැහැ වගාව කරන්න. මේගොල්ලන්ට තියෙන කුඹුරු ආය කවුද වගා කරන්නේ? මත ඇරලා දානවා. අතහැරනවානේ. පිදුරු බිස්ස කියලා ගන්නත් පුළුවන් අපිට වචනේ පිදුරු බිස්ස. ඒකේ ගොයම් කොලේට රික් කියලා අපි කියන සමහර වෙලාවට රික් එකට ගොයම් කොලේ කියලාත් කියනවා. long for me the rick will wait. පිදුරු බිස්ස මං යනකම් බලන් ඉඳි කාලයක්. ඊට පස්සේ පිදුරු බිස්ස ගෙන්න දෙන්නේ නැහනේ. අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ පිදුරු දිරලා ගිහිල්ලා පොහොර වෙලා පොළොට පස් වෙලා ඉවරයි. ආය කවුත් වගා කරන්නේ නැහැ. පිදුරු දෙන්නේ නැහැ. And long will wait the fold. fold කියන්නේ වැට කියන එක. ඒගොල්ලෝ හදන වැටක්. මේ gedara වැට. fold එක. බලන්න ගමන් කරන විදිය. කුඹුරේ ඉන්නේ. රික් එක තියෙන්නේ කුඹුරේ. එතනින් යනවා ඊළඟ පේලියේදී gedara වටේ තියෙන වැට ගාවට. වැටත් මම එනකන් ගොඩක් කල් බලන් ඉඳි. And long will stand the empty plate. His pingana. තාගේ අස්කී ඇතුළට යනවා. ගොඩක් වෙලා බලන් ඉඳි මගේ his pingana empty plate. අම්මා පිඟාන තියාගෙන බලන් ඉඳි මං යනකම් මට කෑම බෙදලා දෙන්න. අම්මා කෙනෙක් හැමදාම බලන් ඉන්නවා. දැන් මේ කියලා යන්නේ අම්මට කියලා යන්නේ නැහනේ. He's not going to tell the mother. අම්මා බලන් ඉඳි පුතේ ඔබ හෙටයිද අනිද්දායිද කියන එක. And dinner will be cold. රාත්‍රී ආහාරය සීතල වෙයි. මගේ පිඟාන හිස්ව තියෙනවා රාත්‍රී ආහාරය සීතල වෙනවා අම්මා කන්නෙත් නැහැ කියලා මේ කියන්නේ. අම්මට කන්නත් නැහැ මන් නැතුව. වාන්නේ කන්ෆ්ලික්ට් එක ගැටුම කියලා බලන්න. තමන්ගේ එකම සහෝදරයා මරා ගන්න එකක් මේ තියෙන්නේ. ඒතකොට මේ පවුලම ඉවරයිද මෙතන සම්පූර්ණ මේ පවුල ඉවරයිනේ. මේ නැරේටට කවදාවත් එන්න බැහැනේ. මේ ආවොත් හිරේ යන්න වෙනවා. සමහරවිට මෙයා හිරේ යයි. අහුවේ. ආයි ඒ ගියත් එන්න බැහැනේ. ඊතන දක්වා හිරේ මරණයක් වෙන්නේ. ගොඩක් පැතිවලට ගෙනියනවා අපි මේ කපිය. The dinner will be cold. එතන අපිට නොකිය කියනවා. අම්මා එතන ඉන්නවා කියන එක. There is someone to cook the dinner. dinner එක හදන්න කියන කෙනා ඉන්නවා. Most probably the mother. ඒ අම්මා. නේ? ඒ අම්මගේ concept එකෙන් තමයි මෙයා කවි ඉවර කරන්නේ. suffering එකේ නැත්නම් conflict එකේ climax එකට ගේනවා. අම්මා දුක් වෙනවා. අම්මා දරුවෝ දෙන්නව නැති වුණා. එකපාරම දරුවෝ දෙන්නෙක් නැති වෙනවා කියන එක අම්මා කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක් නේ. අපි දකින්න ඕනි අම්මගේ ඔළුවේ තියෙන කන්ෆ්ලික්ට් එක කොහොමද කියන එක. අම්මා කොතරම් ගැටලුකාරී තත්යකට පත් කරාද කවිය කියන එක. So that is my basic explanation. ඔතන මගේ මූලිකම පැහැදිලි කිරීම කවිය සම්බන්ධව. අපි ඉස්සරහට කතා කරනකොට තව කාරණා එකතු වෙයි. යමු introduction part එකට page number 73 වල අපිට තියෙන introduction එක. මේ note එකේ යම් ගැටලුකාරී තත්ත්ව තියෙනවා අපි ඒවා අයින් කළා දාමු කතා කරන් යනකොට. මොකද එක එක්කෙනා දකින කෝණයන් වෙනස් කවියක් සම්බන්ධව. So under this introduction we have two paragraphs. Farewell to Barn brings us a rural scene. වැදගත් කාරණාවක් විතරක් ආවොත් අපි ලියාගමු මේ මාක් කරගමු. The picture of a farm in a rural area or countryside, it brings the picture of an agricultural background. So that point is important, agricultural background or farming background. මේ කතා කරන පසුබිම කෘෂිකාර්මික පසුබිමක් ගැන. The narrator කියන වචනේ මේ කතාව කියන්න, කවිය කියන්න. Narrator wants to bid farewell to this environment. He addresses a person called Terence and he wants to bid him farewell too. He further says that he would not involve in farm work thereafter, and it is clear that there is a conflict in the episode.
The narrator is responsible for a murder. He mentions about a family of mother and 2 sons, but emphasizes that today both sons would be absent from home so that the mother would be all alone. So it is also obvious that the narrator makes a confession. Confess කියන වචනේ පාපොච්චාරණයක් කියන එක. That it was he who committed the murder and he had to get rid of his own brother. තමන්ගේ සහෝදරයා තමයි මරන්නේ. It is not revealed. අපිට එළිදරව් කරන්නේ කිසිම වෙලාවක ඇයි මැරුවේ කියන එක. Why he committed the murder, but it is obvious that he is lamenting over what he has committed. Lamentation එකක් මේක. lamenting කියන්නේ වැළපීමක් කියනවා මෙතන. ශනික කෝපය තමයි තියෙන්නේ. හදිසි කෝපය නිසා මරණයක්. ඉතින් ජීවිතේ හරි බුද්ධිමත්ව තීරණය ගන්න ඕනේ කියලානේ එක අපිනේ. ඉවසන්න ඕනේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි. He admits that he had done a guilt so that he expects others to be clean and proud. ඔහු වැරදි කරා. ඒ නිසා අනෙක් කට්ටිය පිරිසිදු වෙන්න ඔහුත් එක්ක ගැටුණොත් ඔහුත් එක්ක සම්බන්ධය තියාගත්තොත් අනෙක් කට්ටියත් කැලැල් වෙන නිසා ඔහු ඒගොල්ලෝ නිකලැල් වෙන්න දීලා ඔහු යනවා යන්න. ලොකු කතා බහක් තිබුණේ නැහැ. තීම් එක තේමාව the whole incident can be categorized as a personal matter. point එකක් තියෙනවා මෙතන. මේක පෞද්ගලික කාරණාවක්. समस्त कवियम निरूपणය කරන්නේ personal conflict එකක් personal matter එකක්. The narrator has killed his own brother perhaps because of a love affair. අපිට ඒක ෂුවර් කරන්න බෑ. පසු කාලීනව කියනවා මේ කාන්තාවක් දෙන්න එනවා සමහර එකම කාන්තාවට දෙන්නෙක්ම ආදරය කරාද දන්නෙත් නැහැ. ඒක අපිට සාක්ෂි මදි කවිය තුල අපිට දකින්න හම්බෙන. It is the conflict in the incident name කියනවා මෙතන මෙයා. However, the narrator has left out the vital information. Narrator කිසි වෙලාවක කියන්නේ නැහැ ඇයි මැරුවේ කියන කතාව කියන්නේ ඒක possibility එකක් විතරයි අර. But it could be the ultimate result or the climax of a long lasted grudge. Long lasted grudge එක. දිගු කාලයක් තුළ තිබුණු මොකක් හරි අවුලක්. ප්‍රශ්නයක්. It could be a provocation or instant anger. ඇවිස්සීම provocation එකක් කියන්නේ කුපිත ගැනීම. ශනික කෝපයක් instant anger එකක්. ඒසා තමයි වෙලා තියෙන්නේ. However, the narrator seems to be lamenting over what he has done or what he had to do. කරපු දේ උඩ කරන්න සිද්ධ වුණු දේ ගැන පස්තවීමක් තියෙනවා. ඊට වඩා කවිය අපිට narrator ස්වරූපයෙන් කියන දේ මහ බරපතලයි. අම්මගෙනගේ වේදනාව, පෞල් සංස්ථා බිඳී යාම, සමාජීය අසරණ වීම කියන එක, social isolation, ඒවා බරපතල ප්‍රශ්න. ගමක තනි වෙනවා, අවුරුත් නැහැ, ආය අම්ම කෙනෙක් දරුවෙක් හදන්නද? මෙතන ලොකු කොල්ලෙක් කොහොමද හදාගන්නද? ආය ජීවිතේ එනවද මේ විදියට? කියන ප්‍රශ්න. ගම්වල ගොඩක් තිබුණා මේ ඉඩම් හබ. සුද්දොන්ටත් තියෙනවා. ලංකාවෙත් ඔක අපි දකිනවනේ ඉඩම් හබේ. ඉඩම් ප්‍රශ්න වගේ දේවල්. මරා ගන්න ඒවා. ඉන්සිඩන්ට් එක. The narrator addresses a person called Terence and it appears that he is making a confession. He bids farewell to the farm, the environment, he personally stays and he emphasizes that he would not come home again. Make a he නෙමෙයි පුතේ his වෙන්න ඕන. He bids farewell to the farm, the environment, his personally stays. Okay. වර්තමාන නැවතුමට ඔහු සමුගෙන යනවා. සුන්දර වටපිටාවෙන් ඔහු සමුගෙන යනවා.
When the sun rises over the barn, he notices how the dead body of his brother Maurice lies among the hay, and the knife he used to murder is in the side of his dead body, and now the blood is dry. Narrator mentions about his mother. She is thinking about her two sons. She has already finished the work on the farm with her two sons, but today she would be left alone in the farmhouse. එකට වැඩ කරපු කෙනෙක් තමයි අම්මත්. සාමාන්‍ය ගමේ කාන්තාවත් වැඩට සම්බන්ධ වෙනවා. දැන් අර මම කිව්වනේ මෙයා යනකොට සතුන්ගෙනුත් ඈත්තලා යනවා කියන එක. ඒකට සතු ටික බලාගන්නේ කිරිදවන්නේ අම්මලා තමයි. ගමක. 74 last part. The narrator admits that he is responsible for the murder, so he has a bloody handshake with others or terrorists, so he is unable to meet him and bid goodbye. Hereafter, both brothers would not be able to work on the farm. Vistanza Lamastide වෙන මේක වැදගත්. වැරදි මේක පුදුමේ කපා ගන්න මේ කතාව. මේ Lamastide කියන්නේ ගෑනු ළමයාගේ නම නෙවෙයි. මේක තනිකර වැරදි මතයක් මෙතන තියෙන්නේ. කොමරි එයා ඇඩ්‍රස් කරනවා Lamastide නෙවෙයි ගර්ල් කෙනෙකුට. Vistanza he addresses the girl. Lamastide is not that one. ගෑල් ළමයා වෙන්නත් පුළුවන්. ඒ නවම තියෙන ගෑල් ළමයෙක් වෙන්නත් පුළුවන්. රට අර කවිය බලන විදිහට අපිට තේරෙන්නේ කම Lamastide racing on the green. But however, he is wishing a new future to that girl. ගෑල් ළමයෙක් හිටියා. ඔය ගෑල් ළමයා දාලා යනවා. ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. The Rick on the farm will wait for him with much expectation, and his plate will be launching for him. Launching කියලා කියන්නේ ආසාවෙන් ඉන්න ඔහු වෙනුවෙන්, but he will not come for his dinner. රාත්‍රී ආහාරය වෙනුවෙන් ඔහු ආපහු එන්නේ නැහැ. Now, you know that in countryside මේ ගම්මානය තුල මේ ඩිනර් එක කියන එක හරිය ලස්සන concept එකක්. ඕලේ කට්ටිය එකට එකතු වෙලා කන එකම ආහාරය තමයි ඩිනර් එක. දවල්ට කුඹුරි මොන හරි දෙයක් කනවා. උදේට ගොඩාක් ලාවට කෑම අරගෙන ගිහලා කුඹුරි කන්නේ. වගේ හරි disperse එක. එකතු වෙන්නේ රාත්‍රී කෑමට. ඒක හරි family reunion එකක් වගේ. ඕලේ එකතුවක්. මේ concept එක. ඒක ලොකු කතා බහක් තිබුණේ නැහැ. අපි යන ටෙක්නික්ස් part එකට. වැදගත් කතාවක් ආවොත් ඉතින් ගහගන්න ඕගොල්ලෝ විශේෂයෙන්ම ටෙක්නික් එක සම්බන්ධයෙන් කතා කරන පොයින්ට් වලට ඉරි ගහලා වෙන් කරගන්න තොර ලේසි පාඩම් කරගන්න. The poem can be considered as a ballad. Ballad එක කියන්නේ narrative poem එකක්. ගායනීය හැකියාවක් තියෙන කවි කතා ශෛලියනේ. කවියකින් යම් කතාවක් ඉදිරිපත් කරනවා. A ballad is a simple narrative poem in short stanzas, usually of 4 lines, 8 lines or 6 syllables. Sorry, 4 lines, 8 or 6 syllables alternatively. Ballad එකක දකින්න තියෙන ලක්ෂණය තමයි පේලි 4 කවි syllable ගාන 8 6 මාරු වෙවි යනවා. 6යි එක පේලි අනිත් පේලි 8යි. මම කියවන අනීවන කියලා. ඒක බැලඩ් ලක්ෂණයක් ඒක.